සියලු දෙනාම සාදුකාරයක් පවත්වන්න. පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมน සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත පින්වත් සියලු දෙනාම මේ මොහොතේ සම්බන්ධ වී සිටින්නේ තමන්ගේ මිය පරලෝ යන්නට යෙදුනා වූ ආදරණීය ඥාතීන් පිරිසකට පින්පෙත් අනුමෝදන් කිරීම සඳහා විශේෂයෙන්ම 2021 10 වෙනි මාසයේ 6 වෙනි දින අභාව ප්‍රාප්ත වන්නට යෙදුනා වූ දොන් චන්ද්‍රපාල මහානාම රාජපක්ෂ ආදරණීය පියාණන්ට ඒ වගේම දොන් මතෙස් මහානාම රාජපක්ෂ තමන්ගේ පියාණන්ගේ පියාටත් ඒ වගේම පියාණන්ගේ මව වූ සේනාධීර පතිරගේ දෝන එමලින් රාජපක්ෂ මහත්මියටත් ඒ වගේම පියාගේ මවගේ සහෝදරයින් වන සේනාධීර පතිරගේ ඇල්බර්ට් සහ සේනාධීර පතිරගේ පේදිරිස් සහ ඒ වගේම පියාගේ මවගේ මව වන කිරියල්ල ගුරුන්නාන්සේලාගේ ඉසබෙලා සිල්වා යන ඒ සියලුම මළගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා මේ ධර්ම දේශනාව සහිත ඒ සාංගික දානමය පුණ්‍ය කර්මය ඉෂ්ට සිද්ධ කෙරෙනවා
එහෙමනම් මේ නම් සඳහන් කරන්නට යෙදුනා වූ සුදානන්ද කියන කෙනාගේ නම් ලියන්න. එයා කවුද? තාත්තගේ සහෝදරිය. ඒ වගේම තමන් ඒ පියතුමන්ගේ සහෝදරියක් වන සුදානන්දා යන ඒ ආදරණීය නාමයෙන් නාමන්ත්‍රණය කරන්නට යෙදුනා වූ ඒ මහත්මියත් මේ මොහොතේ සිහිපත් කරමින් මේ සියලුම මළගිය ඥාතීන් සහ ඒ වගේම තවත් නම කියන්නට නොයෙදුනා වූ තවත් මළගිය ඥාතීන් සිටිනවා නම් ඒ සියලු දෙනාමත් ඒ වගේම පින් ලබාගත හැකි සියලුම ඒ සත්වයිනුත් මේ මොහොතේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරත්වා මේට සම්බන්ධ වන්නට හැකි netsit යොමන්නට හැකි ස්ථානයක භවයක සිටිනවා නම් ඒ අය මේ ධර්ම දේශනාවට netsit යොමු කරලා සිත සතුටු කරගනිත්වා කියලා අප සිහිපත් කර සිටිනවා. ඒ වගේම සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට අප ආරාධනා කර සිටිනවා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට මෙහි වැඩම කරලා සිත සතුටු කරගෙන මේ පොළේ සියලු දෙනාටමත් ආශිර්වාද කරත්වා. ඒ වගේම මේ මොළගිය ඥාතීන්ට ඒ උසස් ආත්ම භාවවලට පත්වීම සඳහා අවශ්‍ය කරන්නා වූ ඒ ආශිර්වාදය සහ ඒ උපකාර කරත්වා කියලා අප සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට සිහිපත් කර සිටිනවා. නම් සියලු දෙවියන්ට අපි ආරාධනා කර සිටිමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සාදු කාර්යයක් වුණා. මේ අවස්ථාවේ මේ ගෞරව ශ්‍රද්ධා පූර්වක සද්ධා බුද්ධ සම්පන්න පින්වතුන් සියලු දෙනාම ඊටාම කුසල සිතින් යුතුව තමන් විසින් ඉටුවිය යුතු මහඟු යුතුයකමක් ඉෂ්ට සිද්ධ කිරීම පිණිසයි මේ සෝදානම් වෙලා සිටින්නේ. ඒ තමයි ජීවත්ව සිටින තාක් කල් තමන්ට ඊටාම ආදර කරුණාවෙන් තමන්ගේ සියලු කටයුතු සඳහා සහාය දක්වුවා වූ තමන් මෙලොවට ජනිත කළා වූ ආදරණීය පියාණන් ඇතුළු ඒ ඥාතීන් පිරිසකට මිය ගියායින් පසු අපට කළ හැකි එකම සහ ඉහළම උපකාරය ඒ අය උදෙසා ඉෂ්ට සිද්ධ කරන්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි මව පියා කියන දෙදෙනා මේ ලෝකයේ සත්වයින්ට කොයිතරම් අප උපකාර කරනවද? ඒ කරන උපකාරයන්ට ආපසු ඒ සත්වයින් විසින් ඒ දරුවන් විසින් ආපසු ණය ගෙවනවා නම් ඒ අම්මා තාත්තා උරහිස් දෙකේ වාඩි කරවගෙන කරින් ගෙන යමින් කරේ තියාගෙනම කෑම බීම සපයමින් කවමින් පොවමින් ඒ සියලු උපස්ථාන 100ක් වසරක් කළත් ඒ ණය ගෙවලා ඉවර කරන්නට බෑ. ඒ තරම් දෙමාපියන්ට ණයයි අපි. ඇයි මෙහෙම ණය කියලා කියන්නේ? මේක බුදුරජාණන් වහන්සේ මේ මිනිස්සුන් හොය සත්වයින්ව බයටපත් කරන්න, එහෙම නැත්නම් දෙමාපියන්ට සලකන්න යොමු කරන්න දේශනා කරපු දෙයක් නෙවෙයි. මේක සැබෑම සත්‍ය නිසායි මේක දේශනා කළේ. අපි බලමු ඇයි මෙච්චර අපි ණය කියලා දෙමාපියන්ට. මේ තරම් ණය ඇයි? එහෙම ණය ඇයි කියලා දැනගත්තට පස්සේ තමයි අපට මේ දෙමාපියන් වෙනුවෙන් කරන දේවල් කොයිතරම් වටිනවද කියන එකත් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි දන්නවා
මේ ලෝකයට මනුෂ්‍යයන් වශයෙන් අපි ඉපදෙනවා. නමුත් මේ ලෝකේ මනුෂ්‍ය ලෝකයේ විතරද තියෙන්නේ? සත්වතල ගත්තාම බුදුදහමට අනුව විද්‍යාවට අනුව නම් මනුෂ්‍යයන් සහ තිරිසන් සත්තු පමණක් වෙන්න පුළුවන්. හැබැයි බුදුදහමට අනුව ගත්තොත් මේ ලෝකයේ ඉන්න සත්වයින් මනුෂ්‍යයන් සහ තිරිසන් සත්තු විතරද? එහෙම නැහැ. සත්වතල 31ක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සත්වතල 31ක් තියෙනවා. මොනවද මේ 31? අපි මනුෂ්‍ය ලෝකේ ඉඳලා කතා කරොත් මනුෂ්‍ය ලෝකයේ නැද තියෙනවා නම් ඊට ඉහළින් තියෙනවා දිව්‍ය ලෝක 6ක්. දිව්‍ය ලෝක 6ට ඉහළින් තියෙනවා බ්‍රහ්ම ලෝක 20ක්. මනුෂ්‍ය ලෝකයට යටින් තියෙනවා අපායවල් 4ක්. මනුෂ්‍ය ලෝකෙට යටින් තියෙන මේ අපායවල් 4 මොකක්ද? 6-4 කියලා කියන්නේ ඒකට අපි කියනනේ 6-4 නොදන්න දරුවෙක් කියලා. 6-4 දන්නේ නැහැ කියන්නේ මේ දිව්‍ය ලෝක 6යි අපාය 4යි කියන එක. ඒ කියන්නේ හොඳ නරක කියන එක. අපාය 4 තමයි പ്രേත, අසුර, තිරිසන්, නිරය. പ്രേත කියලා අපායක් තියෙනවා, අසුර කියලා අපායක් තියෙනවා, තිරිසන් අපාය තියෙනවා, නිරය කියලා එකක් තියෙනවා. අපිට දැන් තිරිසන් කියන එක අපි දකිනවා නේද? තිරිසන් සත්තු ඉන්න තාක් ප්‍රමාණයක් අයිති වෙන්නේ මේ තිරිසන් අපායට. නිරය කියලා අපායකුත් තියෙනවා. මේ නිරයේ එකක් නෙවෙයි 8ක් තියෙනවා. 8 මහා නිරය කියනවා. නිරයවල් 8ක්. සංජීවය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, කාලසූත්‍රය, තාපනය, මහා තාපනය, අවීචිය කියලා 8ක්. අවීචි මහා නිරය තමයි 8ම තියෙන්නේ. බරපතලම තැන. පොළොව යට තියෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දේශනා කරනකොට මේ අපායවල ස්වභාවයත් කියනවා. තනිකරම ලෝහය වලින් සැදුණු විශාල කාමර වගේ විශාල ශාලාවන් ලෝහයෙන් හැදිච්ච. එතකොට මේ අපායවල නිරයේ මේ නිරය එක නිරයක් ගැන කියන්නේ. මේ නිරයේ සත්වයන් ඉන්නවා විශාල පිරිසක්. එතකොට ඒ නිරයේ එක පැත්තකින් එක දොරක් යරෙනවා. කාලයකට අවුරුදු ගානකට සැරයක්. එතකොට මහ විශාල ගිනි ජාලාවක් ඒ දොරෙන් එනවා. ඒ දොර ඇරෙනකොට ඒ දොර පැත්තට දුවනවා මේ අපායෙන් ගැලවෙන්න. දුවද්දි මොකද වෙන්නේ? ගිනි ජාලාවක් එනවා. එතකොට මේ ගින්දර එනකොට මේ ලෝහ රත් වෙනවා. ඊට පස්සේ අනිත් පැත්තට දුවනවා. අවුරුදු ගානක් යනවා දුවන. දුවලා ඒ පැත්තට සේන්දු වෙනකොට ඒ පැත්තෙන් දොරක් ඇරලා ගිනි ජාලාවක්. ඒ වගේ දීර්ඝ විස්තර තියෙනවා. එතකොට දැන් අපි අපේ ගුරුවරියක් මේ පාසලේ අපි භූගෝල විද්‍යාව උගන්වන්නේ. ඒ භූගෝල විද්‍යාව උගන්වද්දී අපි දැකපු දෙයක් තමයි ඔය භූගෝල විද්‍යාවට තියෙන පෘථිවියේ සංයුතිය කියලා. ඒ සංයුතිය බලනකොට ඒකේ තියෙනවානේ කබලක තියෙනවා ඊළඟට ඉහළ ප්‍රාවරණය පහළ ප්‍රාවරණය ඒ විදිහට සංයුතිය කොටස් කරලා තියෙනවා. ඇතුළෙම තියෙනවා අභ්‍යන්තර හරය කියලා. ඇතුළෙම තියෙන තනිකර ලෝහ ගුලියක්. මේ විද්‍යාත්මකව තියෙන. යකඩ ගුලියක් ගන්න වෙච්ච. ඒ අභ්‍යන්තර හරය. ඊළඟට බාහිර හරය කියලා ඊට උඩින් තියෙනවා. ඒක තනිකරම උණු වෙච්ච, දිය වෙච්ච යකඩ තියෙනවා. ලාවා වගේ උණු වෙච්ච යකඩ. ඒතර ඒකට උඩින් තමයි පහළ ප්‍රාවරණයට ඉහළ ප්‍රාවරණය ඊට උඩින් කබල. එතකොට මෙන්න මේ තනිකර ලෝදියනේ තියෙන්නේ. මේ ලෝදියත් එක්ක වාතය උණුසුම් වෙනවා. උණුසුම් වෙලා සංවහන ධාරා හැටියට ඉහළට එනවා. ඉහළට එනකොට තමයි අර කබලේ තියෙන භූත ඇටි කියලා ඒවා අස්සෙන් අර සංවහන ධාරා එනකොට මේ භූත ඇටි චලනය වෙලා භූමිකම්ප හැදෙනවා ගිනිකන් හැදෙනවා. එවනම් අර උණුසුම් වෙච්ච වාතය නෙමෙයි යන්නේ. එතකොට අර අපිට පැහැදිලි නේද බුදුදහමේ බුදුහාමුදුර දේශනා කරපු නිරයේ ස්වභාවයට බොහොම පැහැදිලි. ලෝහ නිරයක් තියෙනවා. එක පැත්තකින් උණුසුම් ගිනි ජාලාවන් එනවා. ඒ පැත්තට යනවා මෙහෙ. යනවා. එතකොට මේ නිරයවල් 8ක් කොහොම තියෙනවා. දැන් ඒ වයින් සත්වයේ ප්‍රමාණයක් කියන්න බෑ. ඒ භාවනානුයෝගීන් අපිට කියලා තියෙනවා. ඒ
ඒවා දැකපු අය කියනවා සීමාවක් නැහැ ඒකින සත්වය කියලා. ඒ මොනක් කොනක් නැහැ එක ළඟ මහා නගරයක් පිරෙන්න මිනිස්සු පැක් කරලා කියලා හිතන්නේ. ඊට වඩා ඒකේ සීමාවක් පේනවනේ. එච්චරවත් සීමාවක් නැහැ කියලා. ඊළඟට තිරිසන් අපාය ගත්තොත් ඒකේ සීමාවක් තියෙනවද? තිරිසන් සත්තු ගත්තොත් ඒකේ සීමාවක් තියෙනවද සත්තුන්ගේ? දැන් මේ ඉඩම ගන්නකො. මේ ඉඩමේ මේ ගෙදර මිනිස්සු කී දෙනෙක් ඉන්නවද? මේ ගෙදර කවුද ඉන්නේ? ඒ දෙන්නයි එක්කෙනයි දරුවෝ තුන් දෙනා ඉන්නේ. මේ ඉඩමේ තුන් දෙනයි මිනිස්සු ඉන්නේ. තිරිසන් සත්තු කීයක් ඉන්නවද කියන්නකො මට? ගණන් කරලා කියන්න බලන්න. ගණන් කරලා කියන්න. කුඹි කොච්චරක් ඉන්නවද? වේය කොච්චර ඉන්නවද? නේද? ගහක පොත්තක් ගැලෙව පණු කොච්චර ඉන්නවද? මේ ඉඩම විතරක්. එතකොට මේ ඉඩම විතරක් මිනිස්සු තුන් දෙනයි තිරිසන් සත්තු ඉන්නවා අනන්ත අප්‍රමාණ ගණන් කරන්න බෑ. මේ ලෝකේ ගත්තොත් ලෝකේ ඉන්න තිරිසන් සත්තු ක්‍රමී සත්තු විතරක් ගත්තොත් ඒක ඉවර කරන්න බෑ. මාළු ගත්තොත් ඉවර කරන්න බෑ. ජීවීන් ඉවර කරන්න බෑ. ඒ අපේ ඇහැට පේන තිරිසන් අපායයි. මොපෙනෙන දැන් උන අපායවල දෙකක් ඉවරයි නිරේ 8ක් කිව්වා. තිරිසන් ලෝකේ ළඟට പ്രേත අසුර කියලා තියෙනවා. බුදුන්තුරෝ දේශනා කළ මේ එක තනකොළ ගහක අග්ගිස්සේ ඉන්න ඒ പ്രേතය අමනුෂ්‍ය පිරිස කියන්න බෑ කියලා. උච්චර ගොඩක් එළි ගන්නවා. ඒකට වැරදි කියන්න පුළුවන්ද? බෑ. හේතුව විද්‍යාවනුත් කියනවා මේක කුඩා සෛලයක් අණුවක් ඊටාම කුඩයි. නේද? ඉලෙක්ට්‍රෝනයක් ප්‍රෝටෝනයක් පරමාණුවක් ඊටාම කුඩයි. ඒ සයිස් ජීවීන් ඉන්න පුළුවන් ඕන තරම් නේද? ඒ වගේ ජීවීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා නොපෙනෙන අය. සමහරවිට මේ නගරයක් ගමක් තරම් විශාල අමනුෂ්‍යයන් ඉන්නවා. එයාගේ ඇතුලේ තව අමනුෂ්‍යයෝ. ඒ සීමාවක් නැහැ. ඒ අපායවලට. මනුෂ්‍ය ලෝකෙ කොච්චරක් ඉන්නවද? මිනිස්සු. අපතේ මනුෂ්‍ය ලෝකෙ මිනිස්සු කීයක් ඉන්නවද? බිලියන 7යි. බිලියන 7යි. දැන් ඔය ටිකෙලින් දිව්‍ය ලෝක 6කුත් තියෙනවානේ. දිව්‍ය ලෝක ප්‍රධාන ඒවා 6යි. තව අනු ලෝක තියෙනවා. උපලෝක තියෙනවා. ඒවයි දෙවිවරු විශාල 33 කෝටියක් දෙවිවරු ඉන්නවා කියන නේ. ඉතින් අවමය. බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා. එහෙනම් ඉතින් කීයක් ඉන්නවද නේද? බ්‍රහ්ම ලෝකෙ. එතකොට මනුෂ්‍ය ලෝකෙ ඉන්නේ බිලියන 7යි. අපි හිතමු මිනිස්සෙක් මරුණා කියලා. මරුණාට පස්සේ දැන් හිතන් ඉන්නේ මිනිස්සු හිතන් ඉන්නේ මරුණාට පස්සේ මම මිනිස්සෙක් කියලා හිටියානේ. ඒ නිසා ඊළඟාත්මෙත් මිනිස්සයා තමයි කියලා. දැන් ආයෙ ඊළඟාත්මෙ මනුෂ්‍යත්වයක් ලබන්න පුළුවන්ද? මනුෂ්‍ය බලයක් ලබන්න නම් මොනවද තියෙන්න ඕන? මොනවද තියෙන්නේ? කුසල. තව නම් තියෙන්නේ. සාමාන්‍යයෙන් කියන්නේ නම් පින් කරලා තියෙන්න ඕනේ කියලා නේද? පින් කියන්නේ කියලා කියන්නේ. හැබැයි පින් කරාට මනුෂ්‍යත්වයක් ලැබෙන්නේ නැහැ. පින් කරනවා කියන්නේ දන් දෙනවා, අනුන්ට උදව් කරනවා, ලෝකයට යහපතක් කරනවා. පින් කරා කියලා හැබැයි මනුෂ්‍ය භාවයක් ලැබෙන්නේ නැහැ. අපි දකිනවා සමහර රටවල සමහර ගෙවල් වල ඉන්නවා තිරිසන් සත්තු බල්ල පූස. මම දැක්ක එක පත්තරයක තියෙනවා මේ පූසෙක් ඉන්න එක ගෙදරක කෝටිපති ගෙදරක මේ පූසට යන්න වෙනම කාර්යයක් තියෙනවා. පූසට වෙනම කාමරයක්. පූස වෙනුවෙන් විශාල වියදම්. කෙනෙක් මේ මනුස්ස ලෝකේ සාමාන්‍ය ඉන්න මිනිස්සෙකුට වඩා විශාල ප්‍රමාණයක් ඒ පූස සැප විඳිනවා. අපිට වඩා අනන්ත අප්‍රමාණ සැපක් ඒ සතා විඳිනවා. ඒතර ඒ සතා එච්චර සැප විඳින්නේ ඇයි? ඈ? පෙර භවයේ පින් කුසල් දෙක දෙකක්. පින් කුසල් දෙකක්. පින් බලයෙන්. පින් කරපු නිසා ඒක විපාක ලැබෙනවා. එච්චර පින් කරපු කෙනා ඇයි පූසෙත් නේද? ඇයි බලලෙක් කියලා ඉතින්. ඇයි අපිට වඩා අනිවාර්යෙන් පින් කරලා තියෙනවා. ඒ උනාට සතෙක්. හේතුව මොකක්ද?
පින් කළාට සමහර අය ඉන්නවා මේ මද්ද්‍රව්‍ය විකුණලා සල්ලි හම්බ කරනවා දේශපාලකයෝ හම්බ කරනවා. ඒගොල්ලෝ සල්ලි කෝටි ගණන් තියනවානේ. ඒ කෝටි ගණන් වියදම් කරලා පින් කරනවා. පින් කරනවා. මහා පන්සලේ කූරගල හදනවා ඉතින් නේද? ඒ වගේ ලොකු දේවල් කරනවා. හැබැයි ඒගොල්ලෝ පින් කරාට අරගෙන පවුත් කරනවා. ඒ වගේම තමයි කිසිම සීලයක් නැහැ. සිල්වත් බවක් නැහැ. සංවරකමක් නැහැ. විනෝද වෙදී කකා බිබී තමයි පින් කරන්නේ. ඒ සීලයක් නැහැ. සීලය කියන්නේ මොකද්ද? කයේ වචනේ සංවරකම. සංවර භාවය නැහැ. කය වචනේ පාලනය කිරීමක් නැහැ. අන්න එහෙම වුණාම සීලයක් නැතුව පින් කරාම අන්න අර වගේ ආත්ම වලට යනවා. පින් කියනවා සීලයක්. දිව්‍ය ලෝකෙ ගියත් දිව්‍ය ලෝකෙ තිරිසන් සත්ත්ව වෙලා ඉපදෙනවා. එතකොට එහෙමනම් මනුෂ්‍ය භාවයක් ලබන්න නම් පිනයි සීලයයි දෙකම තියෙන්න ඕනේ. සිල්වත් බවක් තියෙන්න ඕනේ. හැබැයි ඔය දෙකම තිබ්බත් ඇද්ද? ඔය දෙකම තිබුණත් මනුෂ්‍ය ආත්මයක ඉපදෙන්න පුළුවන්ද? ඈ? කියන්න හරි කියන්න. කුසල රැස් කරන්නත් ඕනේ. ඔව්. කුසලුත් තියනවා කියන්නේ. කුසලයක් තියෙනවා. පින් කුසල සිල් ඔක්කොම තියෙනවා. මෙහෙම කියන්නම්කෝ අපි ගමනක් යන්නේ. ගමනක් යන්න අපි රුපියල් කෝටියක් විතර සූට්කේස් එක දාගෙන අරගෙන දැන් ඉංගලන්තයට යන්න ගියොත් ඉන්නවා. සල්ලි තිබ්බට යන්න පුළුවන්ද? පුළුවන්ද? කෝටියක් නෙමෙයි කෝටි 10ක් තිබ්බත් බෑ යන්න පුළුවන්ද? දැන් කොරෝනා කාලේ ඔහොම සල්ලිකාරයෝ හිටියනේ හරියට. කෝටිපතියෝ යන්න පුළුවන් වුණාද? ඇයි බැරි? ඇයි බැරි? ඈ? වීසා ඇයි වීසා හම්බෙන්නේ නැත්තේ? වීසා තියෙනවා. ගුවන් ගමන් ඔක්කොම නතර කළා. නතර කරා වීසා තියෙනවා. ගුවන් ගමන් නැහැ, ප්ලේන් එකක් නෑ, වාහනයක් නෑ යන්න. එහෙමනම් සල්ලි කෝටියක් තිබ්බත් වාහනයක් නැත්තම් යන්න පුළුවන්ද? දැන් අද කාලේ බස් අඩුයිනේ, ඩීසල් නැති බස්. ඉතින් කෝටියක් තිබ්බත් ඩීසල් නැත්තම් යන්න පුළුවන්ද? බෑ. එහෙමනම් මනුෂ්‍ය ලෝකෙට එන්නත් පින් කුසල් සිල් තුනම තිබ්බත් බෑ වාහනයක් නැත්තම්. මොකද්ද මනුෂ්‍ය ලෝකෙට එන වාහනේ? මොකද්ද වාහනේ? ඒ දෙවිවරු වගේ එකපාරට පහළ වෙනවා, අnder අඹ ගහයට එකපාරට පහළ වෙනවා. මොකද්ද ගහගන්න? එකපාරට නැවෙනවද? මට දරුවෙක් ඕන කියලා හිතුව හැටි දරුවා නැවෙනවද අතන? මව් කුසක් ඕන කරනවා. නම් මව් කුස තමයි වාහනේ. නේද? මම මව් කුසක් දැන් අපි කියන බිලියන 7ක් මිනිස්සු ඉන්නවා කියලා. බිලියන 7ක් ඉන්නවා. එතකොට ඒගොල්ලන්ගේ හැමෝගෙම මව් කුසවල් තියෙනවද? තියෙන්නේ කාටද? මව් කුසක් තියෙනවා. කාන්තාවක් ළඟ විතරයි. එන්නේ කොච්චර හිටියත් වැඩක් නැහැ. කාන්තාවක් වෙන්නට ඕනේ. ඒකට බිලියන 7ක් ඉන්නවා මිනිස්සු හතම කාන්තාවද? කොච්චරද? බිලියන 3.5ක් කියනකොට 3.5 ඔක්කොටම දරුවෝ හදන්න පුළුවන්ද? එහෙනම් කාටද පුළුවන්? නියමිත වයසට එන්න ඕනේ. අවුරුදු 18ත් අපි කියමුකෝ 50ත් අතර කියලා 18ත් 50ත් අතර වෙන්න ඕනේ. ඊළඟට ඒ අය බිලියන 3.5න් තව අඩු වෙන එතකොට තව අඩු වෙනවා. ඊට පස්සේ ඒ අයගෙනුත් දරුවෝ ලබන්න හැකියාවක් තියෙන්නත් ඕනේ. බැරි අයත් ඉන්නවා. තව අඩු වෙනවා. උන්ට හැකියාව තිබ්බත් කැමති වෙන්නත් ඕනේ. විවාහ වෙලා එහෙම කැමැත්ත තියෙන්නත් ඕනේ. තව අඩු වෙනවා. කැමති වුණත් සමහර දරුවෝ හදලා ඉවරයි. තව හදන්නේ නැහැ. කැමති වුණත් සමහරට ඉපදිලා බඩේදී මැරෙනවා. ඒ වගේ දේවල්. දැන් බලන්න ඔහොම අඩු වෙලා ගියාම කොච්චර මව කුසව කොච්චර අඩුද කියලා හිතන්න. බිලියන එකක්වත් තියෙයිද? බිලියන එකක්වත් නැහැ. ලක්ෂ 50ක් විතර තියෙයි. නිරෝගී යන්නේ ඉඳී ඒ වයසේ දරුවෝ ලබන්න කැමති. ලක්ෂ 50ක් තියෙනවා. දැන් අපි දන්නවා අච්චර විශාල සත්ත්ව පිරිසක් ඉන්නවානේ. දැන් අපි කතා කරා නිරයවල් 4යි, සතර අපාය, නිරයවල් 8යි, දිව්‍ය ලෝක 6යි, බ්‍රහ්ම ලෝක 20යි. ඔය ඔක්කොගේම සත්ත්වය කොහෙට දෙන්න හදන්නේ? කොහෙට දෙන්න හදන්නේ?
මනුෂ්‍ය ලෝකෙට. ඒකටත් හේතුවක් තියෙනවා මේ මනුෂ්‍ය ලෝකෙට එන්න හදන්නේ කියලා. හේතුව තමයි මේ ලෝක 31ක් තියෙනවා. 31 තලය කියනවා. මේකට එක සක්වලක් කියනවා. මේ සියලුම ලෝක වලින් කර්ම භූමි තියෙන එකයි. කර්ම භූමිය එකයි. ඒ තමයි මනුෂ්‍ය ලෝකය. අනිත් ඔක්කොම විපාක භූමි. ඒ කියන්නේ කර්මය රැස් කරන්න පුළුවන්. අලුතෙන් කර්ම කරන්න පුළුවන් මනුෂ්‍ය ලෝකේ විතරයි. අනිත් ලෝක ඔක්කොගෙම මනුෂ්‍ය ලෝකෙදි කරපු කර්ම විපාක විඳිනවා විතරයි. එහෙමනම් කර්ම ගෙවුවට පස්සේ ආයෙ ඒගොල්ලෝ මනුෂ්‍ය ලෝකයකට එන්න ඕනේ. හරියට අපි ගෙදර ඉඳගෙන රස්සාවක් කළා සල්ලි හම්බ කරනවා. හම්බ කරගෙන කොයි හරි යනවා හොටෙල් එකකට නිවාඩුවට යනවා. ඊට හොටෙල් එකට ගෙවන්න සල්ලි ඉවරුනහම එන්න එපා නේද? හොටෙල් එකේ ඉන්න කල රස්සාවක් කරන්න බෑනේ. ගෙව ඉන්නවා. ගෙවන්න සල්ලි නැති වෙච්ච හැටි ඇවිත් රස්සාව කරන්න එපා. අන්න ඒ වගේ වැඩක් තමයි වෙන්නේ. මේ විශ්වය තුළ ඉන්නත් සල්ලි ඕනේ. විශ්වය තුළ ඉන්න ඕන කරන සල්ලි තමයි පින් කුසල් ඒ කර්ම ශක්තිය. ඒ මුදල උපයන්න පුළුවන් මනුෂ්‍ය ලෝකේ විතරයි. ඒ සල්ලි උපයන්න පුළුවන්. අනිත් ඒවායි තියෙන්නේ ගෙවන්න. ඒතර ඒ ගෙවල ඉවර වෙච්ච හැටි එන්න ඕනේ. ඉතින් එන්න බලන් ඉන්නවා අර විශාල පිරිසක්. පිරිසන් සත්තුම කොච්චර ඉන්නවද? මේ ඔක්කොම මනුෂ්‍ය ලෝකේ ඉන්න පොරකම්. හැබැයි මව කුසවල් තියෙන්නේ ලක්ෂ 50ක් විතර. එහෙමනම් පින් තියෙන උතර නැද්ද? බ්‍රහ්ම ලෝකෙ 20න් එන අය නැද්ද? දිව්‍ය ලෝක 6න් එන අය නැද්ද? සීලය තියෙන අය නැද්ද? පින් කුසල් සිල් අනන්ත අප්‍රමාණ බලය තියෙන අය ඉන්නවා. මහේශාක්‍ය දෙවිවරු බ්‍රහ්ම රාජ්‍ය චිත වෙලා එන්න බලන් ඉන්නවා. ඒත් පුළුවන්ද? මා කුසල් ලක්ෂ 50යි තියෙනවා. මොන හිතන මේක නිකන් ලොතරැයියක් වගේ නේද? ඒක නිකන් හරිය හම්බෙන් ලැබෙන දෙයක්. පුදුම තරංගයක් තියෙනවා. ආකුසකට එන්න පුදුම තරංගයක් කරනවා. එක එක්කෙනා අනිත් කෙනාට අල්ල කරලා අනිත් කෙනාට හානි කරලා එනවා. එහෙම අය ඉන්නවා. එක මාකුස එක්කෙනා එක සත්වයක රින්ග කතර පස්සේ අනිත් කෙනා ඇවිල්ලා බලවතෙක් ආවනම් එයා ආරේ වැදලා දාලා අරකට රින්ගනවා. එහෙම අවස්ථාවක් තියෙනවා. තුවාල කරගෙන හානි කරගෙන එනවා. එතකොට මේ පුදුමාකාර අහම්බෙන් ලැබිච්ච අවස්ථාවක් නේද? ලොතරැයියක් ලෝකේ වෙන ලොකුම ලොතරැයිය. දුර්ලභම ලොතරැයිය. අච්චර පිරිසක් අතරින් කොහොම හරි ආවනේ. ඒ එන්න අවස්ථාව දුන්නේ කවුද? අම්මයි තාත්තයි. විශේෂයෙන් අම්මා. ඊළඟට තාත්තා. අන්න එහෙම නම් බුදුහාමුදුරුවෝ කිව්වනේ මොරේස් දෙකේ තියාගෙන සැලකුවත් මදි කියලා. දැන් තේරෙනවද? එහෙම කිව්වේ ඇයි කියන එක? එහෙම කිව්වේ ඇයි? ඒ දෙන්න දුන්නේ ආයේ සල්ලි වලට ගන්න පුළුවන් සල්ලි හෝ පින් කුසල් සිල් ඔය මොකකින්වත් ගන්න පුළුවන් අවස්ථාවක් නෙවෙයි ඒ දෙන්න දුන්නේ. විශේෂයෙන් අම්මා කෙනෙක් නේද? මව කුසේ මාස 10ක් තියාගෙන දුක් විඳිනවානේ. තාත්තට නම් දුකක් නැහැ. එහෙම ලොකු දුකක් නැහැනේ. ශරීරය වෙනස් වෙනවා, වමනේ දානවා, කොච්චර දුකක් විඳිනවද? ඒ තමන්ගේ ජීවිතෙන් අවුරුද්දක්ම කැප කරනවානේ තනිකරම දරුවාගේ මේ රස්සාවලින් උත්සාහ වෙලා. සියලු දේ කැප කරනවා. මට අවුරුදු 7ක් 8ක් යනකල් ඒත් කැප කරනවා. කවුද මෙහෙම කරන්නේ? මේ තාත්තත් එහෙම තමයි. ශරීරයෙන් තියන නොගත්තට බාහිරින් විශාල වශයෙන් දුක් විඳිනවා. දුක් විඳින දරුවෝ වෙනවා. එහෙමනම් අන්නේ නිසයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මනුෂ්‍ය භවයේ දුර්ලභයි කිව්වා. කන කැස් දෑවා වියසුදුරෙන් අහස බලනට දුර්ලභයි කිව්වා. ඒක ඇත්ත නෙනේ. දැන් තේරෙනවද ඒක ඇත්ත කියන එක? ඊටාම දුර්ලභයි. හරිම මේ අවිනිශ්චිතයි. හරි අහම්බෙන් ලැබිච්ච දෙයක් මේක. උතරයි දක්වන්නේ. ඉතින් ඒ අවස්ථාව දුන්න අම්මයි තාත්තයි. එතකොට ඒ නිසා කොච්චර කළත් මේ දින ගෙවල ඒ කියන්නේ කළගුණ සලකලා ඉවර කරන්න බෑ. හැබැයි එක දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ තමයි අම්මා තාත්තා වෙනුවෙන් කොච්චර කළත් ඒක ගෙවන්න බෑ. හැබැයි අම්මා තාත්තව ධර්මයට යොමු කරාන දුසිල්වත් අම්මා තාත්තා කෙනෙක් සිල්වත් කරාන ඊළඟට ධර්මයේ අහන්න නැති කෙනෙක් ධර්මයට යොමු කරාන උත්තපචන අම්මා තාත්තා කෙනෙක් මගපල වලටපත් කරාන ගිහිව හිටපු අම්මා තාත්තා පැවිදි කළා නම් නිවනට මඟ සැලසුවා නම් අන්න යා ඒ පින එක ගෙවලා ඉවරයි. ණය ගෙවලා ඉවරයි කිව්වා. ඊළඟට මිය ගියාට පස්සේ නම් කිසි දුගතිගාමී භවයක ඉන්නවනම්
එයා වේ භවයෙන් මිදෙව්වා. අන්නේ ණය ගෙවලා ඉවරයි. අන්න එහෙමනම් මේ කරන්නේ මේ පිටිස එකතු වෙලා තමන්ගේ ණය තාත්තා වෙනුවෙන් ණය ගෙවීමක්. මීට වැඩිය ගෙවන්න පුළුවන් කමක් නැහැ දැන්. ජීවත් වෙද්දී පුළුවන්කම තිබුණා දැන් බෑ. දැන් කරන්න පුළුවන් තියෙන ලොකුම දේ මේකයි. ඉතින් අපි හැමෝම ආව තාත්තා නැති වෙලා දවස් 7කින් වගේ නේද සම්පාර. පුනර්ජි නිසා තමයි තුනගෙන භාවනාවට සටහන් සම්බන්ධ වෙලා හිටියේ. තාත්තා නැති වෙලා දවස් 7කින් අපි හම්බ වෙන්නilla ඒ පිටිකරාදිය රැගෙන ඇවිල්ලා පූජා කළා තාත්තට අනුමෝදනා කළා. ඉතින් සාමාන්‍යයෙන් මේ මලගිය කෙනෙක් වෙනුවෙන් යමක් කරනකොට අපි ටිකක් සොයලා බලනවා. මේ කෙනා මොන වගේ තැනකද ඉන්නේ? නරක තැනක ඉන්නවා නම් සමහර ලාවට අපට හානි කරනවා. ඒ කියන්නේ යාට පින් දෙන්න මොනවා හරි ඥාතීන් කරනවා නම් අපිව සම්බන්ධ කරගෙන එයා නරක තැනක නම් ඉන්නේ සමහර අය කැමති නැහැ. නේද? මොඩකුව ඉන්න කෙනා කැමති නැහැ හොඳ තැනකට යන්න. අරක්කු බොන කෙනා කැමති නැහැ ඒකෙන් මිදෙන්න. කුඩු පාර කැමති නැහැ මිදෙන්න. ඒ නිසා හොඳ මගට ගන්න යන අයට හානි කරනවා. ඉතින් ඒ නිසා අපිට ටිකක් පොඩි සැකයක් තිබුණා අපිටත් මොන කරදර නිසා ලෙඩක් දුකක් හරි කරයිද කියලා. අපි දන්නේ නැහැ තාත්තා කොහෙද ඉන්නේ කියලා. ඉතින් නමුත් ඊට පස්සේ තාත්තා මම දන්නේ නැහැ බොහොම ලස්සන ළමයෙක් හිටියා. අන්න අර පුතා වගේ ඇති ඒ සයිස් වගේ. හරි සන්තෝෂයෙන් හිටියේ බොහොම ලස්සන එංගලන්තයේ තියෙන ගම්බද පැත්තේ. අනේ වගේ පැත්තක හරි සන්තෝෂයෙන් ගැමි පැත්තක් හරි ලස්සනයි. හිටියා. ඉතින් මෙයා බයිසිකල් එක පැදගෙන hina වෙනවා මගේ පස්සේ. බය වෙන්න එපා. මොකද හතරදරයක් කරන්නේ නැහැ ඉතින් ඒ ස්වරූපය අදිනුවම මට හොඳට හිතේ ඇඳුණා. ඊට පස්සේ ආවට පස්සේ පහවදාව හරිම ප්‍රීතිමත් ස්වභාවයකින් හිටියේ ප්‍රීතිමත් ගතිය අපට දවස් ගානක් යනකල් දැනුණා. එයාගේ ප්‍රීතිමත් ගතිය දවස් ගානක් යනකල් දැනුණා. ඉතින් ආවට පස්සේ තාත්තගේ ෆොටෝ එකක් ඉල්ලුවාම මේක දුන්නේ. මේක නේ. ඔය මූණම තමයි ඕකම අර පුංචි කාලේ පුංචි ළමයෙකුට ඔය මූණම තිබ්බනම් ඒ වගේම මම හතරස් වගේ පොඩ්ඩක් වුණා. ඔය මූණම තමයි. ඉතින් හොඳ තැනක හිටියා. සාමාන්‍යයෙන් දේව පුත්‍ර කියලා කියන්නේ දෙවිවරු වැඩි හිටි විදිහට දේවාත්මයක් ලැබුණා නම් දෙවි කෙනෙක් කියනවා ඒ පුංචි ළමයෙක් හැටියට දේවාත්මයකට ගියා නම් දේව පුත්‍ර කියලා කියනවා. ඊට පස්සේ අහලා බලුවාම විස්තර තාත්තා මේ කැලණි පන්සලේ නේද? මල් පූජාවලම කරලා කෙන හැම මාසෙම කරාද? පොඩි කාලේද කරේ. ලොකු වයසට ගිහිල්ලා කරලා නැහැ. මැරෙන්න කිට්ටු වෙලා හැම කරලා තිබුණේ නැහැ. ඒ මැරෙන්න කලින් කිට්ටු වෙලා ඒ දේවල් සිහි කරාද? අවසන් දවස්වල ඒවා හරියට කිව්වා නෑ. පොඩි කාලේ කරපු කැලණිය පාසාවිය හැටිම නිතරම වගේ කිව්වා. එමනම් ඒ පිනක් සිහිපත් වෙලා හොඳ භවයක සිටියා. ඉන් පස්සේ මාසකදී ආයේ මට කතා කරන්නේ දෝ තාත්තා වෙනුවෙන් අපි පෑන් වඩලා පින් දුන්නා දාන දුන්නාම එතනදිත් ඊට පස්සේ අපි හිතුවා දැන් තාමත් කොහොමද දන්නේ ඒ භවයෙන් ඉන්නවද දන්නේ කියලා. ඊට පස්සේ නම් දැක්කේ මනුෂ්‍ය ස්වභාවයකින් වගේ ඇවිල්ලා මේ වගේම මට ඉච්චරට හිතුනේ නෑ නේද පොඩි ගමා ගතිය නෙමෙයි වැඩි හිටි ගතියෙන් හිටියේ. අහුව ප්‍රශ්නයක් හොඳ ප්‍රශ්නයක් තිබුණා. නිවන තියෙන්නේ කොහෙද කියලා අහුවා. නිවන තියෙන්නේ කොහෙද කියලා. ඉතින් ඒ නිසා තමයි අපි කල්පනා කළේ මේ විදිහට ධර්ම දේශනාවක් කරලා අපි දැන් තාත්තගේ හිතේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් එයාට අපි ඒක කියලා දෙමු කියලා. මොකද මලගිය අය සමහරවිට එහෙම ඇවිල්ලා අහනවා. යම් කිසිපින් කුසල් තියෙන අය ඇවිල්ලා අහන අවස්ථා තියෙනවා. එහෙම ඇවිල්ලා මේක කලිනුත් ඒ ප්‍රශ්නයක් අහලා ඒ ප්‍රශ්නෙටම අපි ධර්ම දේශනාවක් කළා. ඒ වගේම මරණයට පස්සේ ගොඩක් වෙලාවට අපි හරියට ඒ අයට පින් දුන්නොත් හරියට ඒ අය අරමුණු කළා ඒ පින්කම් කරලා ධර්ම දේශනා කරොත් ඒ අය හරිම පහසුවෙන් මිදෙනවා. මිනිස්සුන්ට වගේ නෙවෙයි. මේ මිනිස්සු කොච්චර බණ අහුවත් වෙනස් වෙන්නේ නැහැ නේද? මේ ශරීරයේ ගොරෝසු හින්දා වෙනස් වෙන්න බෑ. හැබැයි අරගොල්ලන්ගේ ශරීර සියුම් හින්දා බොහොම ඉක්මනට වෙනස් වෙනවා. සමහරට පන්සල් බඩ ටික කියලා ඉවර වෙද්දි වෙනස් වෙලා ඉවරයි.
අපි දන්නවා ඉස්සර අපිත් එක්කට භාවනා කරපු අක්කා කෙනෙක් හිටියත් ඔයා වගේ තමයි ටිකක්. මේ එයාටත් පොඩි බබාලා දෙන්නෙක් හිටියා දූලා දෙන්නෙක්. එක දුවෙකුට මේ පේනවා අමනුෂ්‍යයන් ඔක්කොම පේනවා. අවුරුදු 8ක් විතරද නේද? 8කට ඉතින් එයා දවසක් කියනවලු මේ කුස්සියේ ඉන්නකොට අම්මේ මේ කුස්සියේ කළු බල්ලෙක් ඇවිල්ලා ඉන්නවා කියලා. පේන්න කවුරුත් නැහැ නේද කියනවා. ඉතින් අම්මාත් හොඳ භාවනා කරන හොඳ පින්වන්ත කෙනෙක්. හොඳ කෙනෙක්. ඉතින් එයා දුවට කියලා තියෙනවා හොඳයි දුවේ අපි එහෙනම් එයාට පන්සිල් දීලා සීල සමාදන් කරනවා අපි පින් දෙමු. ඉතින් මේ බල්ලා වරමුණු කරගෙන අම්මට පේන්නේ එයා පන්සිල් පද ටික කිව්වා. පන්සිල් සමාදන් කරා. ඒතකොට දුව කියනවලු අම්මේ පස්වෙනි සිල් පදේ කියලා උනාට පස්සේ දුව කියනවලු අම්මේ දැන් බල්ලා රත්තරන් පාටයි. කළු බල්ලෙක් හිටියේ. ඔන්න රත්තරන් පාටයි. ඊට පස්සේ අපි නිකන් කළු බල රත්තරන් පාට නම් සිල් පද ටික කිව්වට පස්සේ මේ අපි දන්න සිද්ධියක්. ඉතින් මේ වගේ අවස්ථා තව තියෙනවා. යක්ෂයෙක් වික්ෂුන් වහන්සේ නම අපවත් වෙලා යක්ෂයෙක් බවට පත් වෙලා ඒත් ඇවිල්ලා උපාසිකාවක් ළඟට නේද? උපාසිකාවගේ පින් නෙල්ලුවා. පින් දුන්නාට පස්සේ ඒ කියන්නේ පින් දුන්නා කියන්නේ පන්සිල් පපුව අපි කිව්වේ. පන්සිල් සමාදන් කරවලා මේ මෛත්‍රී භාවනාව වැඩි වුණා. ඒක තමයි යත් රත්තරන් පාට වෙලා ඊට පස්සේ මුදුනක් විදිලා දේවාත්මකට අහසට. ඒ වගේ හරි ඉක්මනට වෙනස් වෙනවා. ඒ වගේ සිදුවීම් ගොඩක් තියෙනවා. තායිලන්තයේ මහරහතන් වහන්සේ නමක් කියලා ප්‍රසිද්ධ අජාන්මන් බෝරිදත්ත කියලා හාමුදුරුවෝ නමක් ඉස්සර දැන් අපවත්තලා ගොඩක් උන්වහන්සේගේ ෆොටෝ එක ඒ තායිලන්තේ හැම කඩේකම පවා ගහලා තියෙනවා. හැම ගෙදරකම ගහන රහතන් වහන්සේ නමක් කියලා ප්‍රසිද්ධ. උන්වහන්සේගේ ජීවිත කතාවේ තියෙනවා. උන්වහන්සේත් ඒ මහා ඝන කැලෑව වල හිටපු කෙනෙක්. එක්තරා ගල් ගුහාවකට ගියාම එතනදිත් ඒ අමනුෂ්‍යයෙක් පොඩ්ඩක් බලපෑම් කළා. වෘක්ෂ දේවතාවෙක් ඒ ගල් ගුහාව අසල ඉන්න අසනීප කරලා මෙතන එළව ගන්න. ඒක හාමුදුරුවෝ ඉන්නේ මෙයාට නිදහසේ ඉන්න බෑ. බයක් සැකක් තියෙනවනේ ඒ නිසා. ඊපස්සේ හාමුදුරුවෝ මෙයා දැකලා මෙයාට තේරුම් කළා බොහොම සුළුවෙන් ධර්ම දේශනාවක් කරනවා කියන්නේ. කරපු හැටි අර දරුණු යක්ෂයා එකපාරට මුගුරකුත් අරන් ඇවිත් ඉඳලා තියෙන ඒක බිම දාලා සිල් ඇඳුමින් එකපාරට සැරසිලා වැඳලා කිව්වලු ඔබ වහන්සේ ජීවිතාන්තය දක්වා මෙහෙන් අපි මම තමයි මේ අඩවිය වෘක්ෂ දේවතාවන්ගේ අධිපතියා. අපි සියලු දෙනා එකතු වෙලා ඔබ වහන්සේට අප උපස්ථාන කරනවා ජීවත් වෙන්න තාකල් මෙහෙ ඉන්න කියලා. මුතුන් වහන්සේ වැඩ ඉඳලා නැහැ. එක තැන ඉන්නේ නැහැනේ. යන්න යනකොට මේ ඔක්කොම අඬනවලු ගලපනවා වෘක්ෂ දේවතාවට. ඒ වගේ ක්ෂණිකව වෙනස් වෙනවා. ලස්සනට තියෙන උපාසිකාවක් පැවිදි වෙන්න ගෙදරින් එළියට එනකොට නාග දේවතාවරු ආරාධනා කරලාට මෛත්‍රී භාවනාව වඩවල යන්න කියලා යන පින් දුන්න කියලා. නොපෙනෙන අයත් හරි ආසකාවරු උපාසිකාවක් ගෙදරින් යන්න පිටත් වෙන්න ලෑස්ති වෙනකොට පැවිදි වෙන්න යන්න ගේ අත්හැරලා එන්න යනකොට එයාට හිතට ඇවිල්ලා තියනවලු අත් උඩහට යන්න කියලා. අත් උඩහට යනකොට ඒ ගහක් යටින් වාඩි වෙන්න කියලා හිතට ආවා. වාඩි වුණාම එයාට පේන්න ගත්තලු නාගයෝ ගොඩාක් ලක්ෂ ගාන ඒ වටේම ඉන්නවලු. වෙනවන ඉන්නවලු. ඊපස්සේ අපිට මෛත්‍රී භාවනාව කියලා දෙන්න කිව්වා. එයා මෛත්‍රී භාවනාව වඩවලා තියෙනවා. ඒගොල්ලන්ට ඇහෙන්න කියනවා. කවුරුත් නැහැ අහන් ඉන්න කෙනෙක්. කියනවා කියලා මෛත්‍රී භාවනාව වඩවලා එයා ඇවිල්ලා තියෙනවා. එයාවත් දැනගෙන ඉඳලා නැහැ. එයා එදා ගෙදරින් එන්නේ. එයා ගෙදරින් ඇවිත් තියෙන්නේ භාවනා කරගෙන යන්න. නමුත් එයා එහෙම ඇවිල්ලා ගයිඩ් වෙලා එදලා ආයෙ ගිහින් නැහැ. නමුත් දෙවිවරු දන්නවා මෙයා ආයෙ එන්නේ නැහැ කියලා. තමුන් දැනගෙන ඉඳලා නැහැ. ඒ වගේ ඒගොල්ලෝ මෙයා එනවාට දුක හිතිලා එයාට අපිට පොළවෙන් ඉස්සලා මේ මල්ලගේ වෙන හිටියලු කොහොම ලක්ෂ ගාන නාගයෝ. අහන් හිටියලු භාවනා මේ මෛත්‍රී භාවනාව වැඩුවා. මේ පුදුම ආස්කන්තියේදී මේක අපි මේ ලෝකෙ මහා පුදුමයි මහා විශ්වය හරි පුදුමයි. අපිට හිතන්න බෑ මේ විශ්වයේ මොනවද සිද්ධ වෙන්නේ මොනවද සිද්ධ නොවෙන්නේ කියලා හිතන්න බෑ. ඒක පේන්නේ භාවනා නියෝගින්ට විතරයි. ඒත් හැමෝටම නෙමෙයි. කලාතුරකින් පෙර සංසාරේ ගොඩාක් පින් තියෙන අයට තමයි ඒවා ටිකක් පේන්නේ. නමුත් ඒවා කිව්වට ගොඩක් අය විශ්වාස කරන්නේ නැති නිසා ඒවා ප්‍රසිද්ධ වෙන්නේ නෑ කියන්නේ නෑ. කිව්වොත් අපහාස කරනවානේ අර. බොරු කියනවා කියන ඒක ප්‍රසිද්ධ වෙන්නේ.
ඉතින් ඒ වගේ බොහොම ඉක්මනට වෙනස් වෙනවා. එහෙමනම් අපි දැන් කතා කරලා සියලු සත්ත්ව ලෝක ගැන කතා කරන්නේ. ඊළඟට මේ සත්වය මනුෂ්‍ය ලෝකෙට එන්නේ කොහොමද කියලා අපි දැනගත්තා. දැන් අපි ඉපදීම ගැන දැනගත්තා නේ. උපත ගැන දැනගත්තා. මරණය ගැන නම් කියන්න දෙයක් නෑ ඒක. දන්නවනේ හැම කෙනෙක්ම. මරණයට පස්සේ ආයෙ ගිහිල්ලා ඒ අවසානයේ සිදුවෙන සිතුවිල්ල දිගටම පවත්වන්න ආස හිතනහම ඒක පවත්වන්න ගැලපෙන ශරීරයක සිතුවිල්ල ඊළඟට හට ගන්නවා. ඒ සතා විඥානයේ ගිහිල්ලා ඉපදෙනවා නෙමෙයි ඊළඟ සිතුවිල්ල ගැලපෙන තැනක හට ගන්නවා. එච්චරයි. එතකොට නිවන කියලා දෙයක්ත් කියනවා. බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ මේ ඉපදෙමින් මැරෙමින් යන සසර ගමන නතර කරන්න. නතර කරන්නට කියලා දෙන්න. එහෙම නැත්නම් නතර කරන්න බෑ. එතකොට මේ සසර කියලා අපි කියන්නේ මේ ශරීරයක් ඉපදිලා මැරිලා තව ශරීරයක් ගන්නවා නේද? ඒතර සංසාරේ කියන්නේ අතරම මේ ශරීරය ඉපදි මැරෙන එකද? ශරීරයක් ඉපදිලා මැරෙන එකද සසර කියන්නේ? ශරීරයක් ඉපදිලා මැරිලා ආයෙ ඉපදෙන්නේ ඇයි? ශරීරයක් නැවත මැරුණාට පස්සේ ආයෙ ශරීරයකට යන්නේ ඇයි සත්වෙක්? විඥානේ ඇයි යන්නේ ඉතින්? එයා මැරුණාට පස්සේ දැන් මේ ශරීරය නැති වුණාට පස්සේ තව ශරීරයකට යන්නේ ඇයි? තව ශරීරයක් අල්ලගන්නේ ඇයි? ආස නිසා. මොනවට ආසන්නේ? ශරීරයකට ආසයි. ඉතින් මේ මනුස්ස ලෝකෙදි දුක් විඳලා මරිච්ච කෙනා නේද? මට ඇඳේ මාස ගණන් ඉඳලා මරිච්ච කෙනා එහෙම ආසයිද තව ආයෙන්ද? නේද? වයසට යද්දි කියනවා නේ මේ ශරීරේ මහා දුකක් කියලා තේරෙනවා. එහෙනම් ඇයි යන්නේ? මැරෙනකොට හොඳටම දුක් විඳලා මැරෙන්නේ තියෙනවා සැප සහිතව මැරෙනවා හරි අඩුයි. එහෙනම් ආයෙ ආසද ශරීරයකට? ආස නිසානේ මේ සමහර අය කියනවා මම ආස නැහැ මට එපා මනුෂ්‍යාත්මයක් කියලා. ඒත් ඉපදෙනවා. ඉපදෙන්න හේතුව මොකක්ද? අපි මේ ශරීරයට ආස නැහැ කියමුකෝ දුකක් කියලා දානවා. හැබැයි මේ ශරීරය විතරද මම කියන්නේ? මේ ශරීරය විතරද මම කියන්නේ? ශරීරයක් තිබුණොත් මම කියන සත්වයක් කියලා කිව්ව හැකිද? දැන් මලමිනියක ශරීරය තියෙනවනේ. නමුත් එයා සත්වෙක්ද? නෑ. එන්නම් ඇයි යා සත්වෙක් වෙන්නේ? ශරීරය තිබ්බට බෑ කියලා දැන් පැහැදිලිනේ. මලමිනිය ශරීරය තියෙනවා. හැබැයි සත්වෙක් නෑ. එහෙනම් සත්වෙක් වෙන්න අවශ්‍ය මොනවද යාට? මොකක්ද අවශ්‍ය කරන්නේ? ශරීරය විතරද? සිතක් අවශ්‍යයි. සිත. එමනම් මේ ශරීරය අපිට එපා වෙනවනේ හරියට කොච්චරවත් එපා වෙනවද කියලා තේරෙනවා. හැබැයි අපට අපේ සිත එපා වෙනවද? සිත එපා වෙන්නේ. සිත කියන්නේ මොකද්ද? සිත කියන්නේ මොකද්ද? මගේ හිත කියලා කියන අනේ මගේ හිතට හරි දුකයි කියලා කියනවා. මගේ හිත රිදුනා කියනවා නේද? මගේ හිත වේදනයි කියනවා. හිත වේදනයි කියනවා. මොකද්ද සිත කියන්නේ එතකොට? අපිට පේනවද සිත? අල්ලන්න පුළුවන්. මොකන්ද සුන්දරවත් දැනගන්නේ හිත. නම් හිතක් තියනවා කියලා අපි දැනගන්නේ කොහොමද? කොහොමද දැනගන්නේ? දැනෙනවා හිතක් තියෙනවා. හිතක් දැනෙන්නේ කොහොමද? හිතේ මොනවද අපිට දැනෙන්නේ? හිතේ මොනවද දැනෙන්නේ? හිතේ නේ කියන්නේ. ඒ ශරීරේ නෙවුවා තියෙන. හැදෙන්නේ ශරීරේ කන තියෙන ශරීරේ. හරිය. හිතක් කියලා තියෙන බව අපි දැනගන්නේ. හිත කියලා දෙයක් මට තියෙනවා කියලා දැනගන්නේ අපිටම සිතුවිලි නිසා. නේද? මට හිතෙනවා කියන්නේ. හැබැයි මේ සිතුවිලිත් නැතුව ඉන්න අවස්ථා අපි නැද්ද? හිතරම සිතුවිල්ලක් නැති අවස්ථා නැද්ද? එහෙම තියෙනවා තිබිලා තියෙනවා සිතුවිල්ලක් නැති අවස්ථා. තිබිලා තියෙනවද?
පුත්ම හිතුන්නේ නැති වෙලාවක් නැද්ද? නිදාගෙන ඉන්නකොට නෑ. හැබැයි සමහර අවස්ථා තියෙනවා සිතුවිලි නැති අවස්ථා තියෙනවා. නේද? මොකද හිතට හිතෙන්නේ නෑ. හැබැයි ඇහැට පේනවා කනට ඇහෙනවා ඕවා වෙනවා. දැන් සිතට සිතුවිලි එනවා කියන්නේ මට බඩගිනි මට මෙහෙ යන්න ඕන අර හිත ඇතුලෙන් කතාවක් කරනවානේ. අපි හිත ඇතුලෙන් දෙබසක් යනවානේ මාත් එක්කම නැද්ද? හැමදෙස්සෙම. ඔය දෙබස නැති අවස්ථාවක් තියෙනව නේද? හිත ඇතුලෙන් තනියම කතා කරන ගතිය නැති අවස්ථාවක් තියෙනවනේ. ඒ වෙලාවට මොනවද දැනෙන්නේ? මම මාත් එක්ක කතා නොකරත් නැති වෙලාවට හිතට අර දුක ගතිය, සතුටු ගතිය, සැහැල්ලු ගතිය ඕවා දැනෙන්නේ නැද්ද? ඕවා දැනෙනවානේ. ඒතර ඒක වෙනයි සිතුවිලි වෙනයිනේ. සතුටු ගතියක් දැනනකොට ඒක සිතුවිල්ලක් නෙවෙයිනේ. නෙමෙයි නේද? හැබැයි ඔන්න හිතුවොත් මට සතුටු කියලා හිතුවොත් අන්න සිතුවිල්ල. හැබැයි සතුටු ගතියක් දැනනවා නම් සැහැල්ලු ගතියක් දැනන එක සිතුවිල්ල නෙවෙයි. අන්න ඒවට කියනවා අපි චෛතසික කියලා. චෛතසික ධර්ම කියලා. සිතේ ධර්මතා. අරව සිතුවිලි. ඒකට කියනවා ප්‍රපංච කියලා කියනවා විතර්ක කියලා කියනවා. ඔය දෙකෙන්ම තමයි අපි දැනගන්නේ සිතක් අපිට තියෙනවා කියලා. සිතුවිලි නාවත් අපිට මොනවා හරි දැනෙනවා නම් හිතට නේද? සැහැල්ලු ගතියක් හරි කම්මැලි ගතියක් හරි ඉදිමත ගතියක් හරි දැනෙනවා නම් අන්න සිතක් තියෙනවා. සිතක් තියෙනවා. ඒ හිතට දැනෙන දේවල් නේ ඔක්කොම. ඒ දැනෙන දේවල් අපිට එපා වෙනවා. සිතට සතුට විතරක් දැනෙන්නේ සැප විතරද? දුකක් දැනෙනව නේද කොච්චරවත්? දුකක් දැනෙනවනේ. හැබැයි කවදාවත් මේ හිත මට එපා කියනවද? මේ ශරීරය නම් එපා කියයි. කවුරු හරි බාහිර මිනිස්සෙක් එපා කියයි. නේද? බාහිර ලෝකේ එපා කියයි. සිත එපා කියනවද? නෑ නේද? කොච්චර දුකක් දැනුණා. කොච්චර කෝපයක් ආවත්. හොඳට හොයලා බලන්න. අපි කියනවානේ දුක් විඳින්න අපි කැමති නෑ කියලා. හැබැයි දුකක් හිතට ආවහම ඔය දුක ගැනම හිත ඉන්නේ නැද්ද? ඕකෙ මෙලිලා ඉන්නේ නැද්ද? සතුට විතර දෙල්ලිලා ඉන්නේ. නෑ දුකෙත් එල්ලිලා ඉන්නවා. කෝපයක් ආවම ඒකෙත් කේන්තියෙත් එල්ලිලා ඉන්නවා. කොච්චර කැමති වුණත් අපිට පීඩා දැනෙන්න එල්ලිලා ඉන්නේ. කැමති නෑ ඒක අතහරින්න. නේද? අන්න එහෙමනම් අපි මේ හිතට මොනවා දැනුණත් ඒකට කැමති. දුකක් දැනුණත් කැමති, සැපක් දැනුණත් කැමති, මදහත් වේදනාවක් දැනුණත් කැමති. හිතට දැනෙන වේදනා තුනයි. සුඛ, දුක්ඛ, උපේක්ෂා සහගත දැනීම. මොනවා දැනුණත් කැමති. ඕක විඳ දිගට ඉන්න තමා කැමති. ශරීරේ කොච්චර එපා කිව්වත් මෙන්න මේකට නම් කවුරුත් එපා කියන්නේ නෑ. ඕක අල්ලගෙන ඉන්න කැමති. දැන් මොකද වෙන්නේ? මරණ වෙලාවේ හිතට සිතුවිලි එනවනේ මොනවා හරි දැනෙනවනේ. නොදැන තියෙන්නේ නෑ. මොනවා දැන්නත් හිතට දුකක් දැන්නත් සතුටක් දැන්නත් මොනවා දැන්නත් මරණ වෙලාවේ ඔක දිගට විඳ ඉන්නයි ආස. විඳ ඉන්න ආස. හැබැයි ශරීරයක් නැතුව විඳින්න පුළුවන්ද? ශරීරයක් නැතුව විඳින්නත් බෑ. මේ හිත කියන එක ශක්තියක්. මේ ශක්තියට මාධ්‍යයක් නැතුව පවතින්න බෑ. අපි විදුලිය ගමුකෝ. විදුලියට නිකන් තියෙන්න පුළුවන්ද? බෑනේ. මාධ්‍යයක් ඕනේ නේද හැමදෙස්සම. ඒක ගමන් කරන්න මාධ්‍යයක් ඕනේ. සන්නායකයක් එක. ඒ වගේම හිතට මාධ්‍යයක් තියෙන්න ඕනේ. ශරීරයක් තියෙන්න ඕනේ. ඒතකොට දැන් මේ හිතෙන් විඳින්න බෑ ශරීරයක් නැත්තම්. දැන් මේ ආසයි සිතට දැනෙන විඳීම දිකට විඳින්න. හැබැයි මේ ශරීරය මැරිලාද? මැරීගෙන යන්නේ අන්තිම මොහොතද? අමුතර සිතවිල්ල අතහරින්න කැමති නැහැ. ඒක අල්ලන් ඉන්නේ. දැන් මේ මොහොතේ මාර ශරීරයේ අන්තිම සෛලයත් මැරුණා, අන්තිම අංශුවත් මැරුණා. එතකොට මොකද වෙන්නේ? අර සිතවිල්ල විඳින්න කැමතිනේ. එහෙමනම් ඒ සිතවිල්ල විඳින්න වඩාම හොඳටම දිගට විඳ ඉන්න පහසුම තැනක ඒ සිත ගිහිල්ලා හට ගන්නවා. ඊළඟ සිත හට ගන්නවා. සහැල්ලු සහිත සිතවිල්ලක් නේ. ඒ සහැල්ලු බව පවත්වන්න පහසු ශරීරයක හට ගන්නවා. කොහෙද? සහැල්ලු ශරීර කොහෙද තියෙන්නේ? ඕ දිව්‍ය බ්‍රහ්ම සහැල්ලු බව වැඩි නම් ඒ සිතවිල්ල ඒ සහැල්ලු බව විඳ ඉන්න පහසුම තැන යාට දෙනවා. ඒතන හට ගන්නවා. ඉතින් අපි අවසාන මොහොතේ අපිට කැමති දේ තමයි අපිට ලැබෙන්නේ. අපිට
තරහ සිතුවිල්ලක් ඇවිල්ලා ඕක විඳ විඳින්න කැමති නම් ඒක විඳින්න හොඳම තැන හම්බෙනවා. තරහ ගතිය හොඳට තියෙන තැනක ගිහිල්ලා ඒ ශරීරයක් අල්ලගන්නවා. දුක් සහිත සිතුවිල්ලක් ආවම ඕක විඳින්න කැමතිද? එහෙනම් කැමති දේ ලැබෙනවා. අන්න මෙන්න මේ නිසායි නැවත නැවත ඉපදීම හටගන්නේ. මොකක් නිසාද? අපේ සිතට එන සිතුවිලි අපි විඳ ඉඳ කැමති නිසා. කැමති වෙන්නේ. මොන නිවන කියන්නේ මොකක්ද? දැන් බුදුහාමුදුරුවෝ කෝලුතේ ඉපදෙනවා කියලානේ. මරිච්ච හැටි ඉපදෙනවා කැමති නිසා. මේ ඉපදීම නතර කරන්නේ කොහොමද? අන්න ඒක තමයි නිවන. නිවනෙන් පුළුවන් නතර කරන්න. ඒක මොකක්ද නිවන කියන්නේ? සිතුවිලි ඇතිවීම නවත්තනවා. හරි. නවත්තන්න පුළුවන් අපිට ටික විනාඩියක් හරි පුළුවන්. හැබැයි හිතට දැනෙන දේවල් නවත්තන්න පුළුවන්. දුක ගතිය, කම්මැලි ගතිය, නිදිමත ඒව දැනෙනවා. ඒක නවත්තන්න පුළුවන්. බැහැ නේද? ඒක නවත්තන්න බැහැ. අපි හිතමු මෙහෙම අපිට යම් කිසි දෙයක් තියෙනවා. ටීවී එක තියෙනවා කියනකොට ටීවී එක තියෙන තාක්කල් ඕකට channel අහු වෙන එක අපිට වළක්වන්න බෑ නේද? ඒ channel අහු වෙන එක, පේන එක ඒකේ ස්වභාවය. ඒකේ හැටි. ඒක තියාගෙන අපිට ඒක නොබලා ඉන්නවා කියන එක තේරුමක් නැති වෙනවා. නේද? ඒක කරන්න බැරි වැඩක්. ඒක ස්වභාවය. හිතේ ස්වභාවය තමයි හිතේ සිතුවිලි එනවා, චෛතසික ධර්ම එනවා. හිතේ ස්වභාවය. ටීවී එකේ ස්වභාවය අර රූප පේනවා වගේ. එහෙනම් අපිට මොකද්ද කරන්න තියෙන්නේ? හිත තියෙන තාක්කල් අපිට මේක නතර කරන් ඉන්න බෑ. ඉන්න පුළුවන්. හැබැයි සදහටම ඉන්න බෑ. අවුරුදු 100ක් හිටියා කියමුකෝ. එනමුත් 100 ඉවරනට පස්සේ කොයි වෙලේ හරි සිතුවිල්ලක් චෛතසිකයක් එනවා. ඒකනේ බ්‍රහ්ම ලෝකේ කියත් ආයි වැටෙනවා කියලා කියන බුදුහාමුදුරුවෝ. බ්‍රහ්ම ලෝකේ යන්නේත් එහෙම මැරෙන වෙලාවේ බලවත් ලෙස අර සිතුවිලි නතර කරන් ඉන්නවා මැරෙනකොට. නමුත් හිතට දැනෙන දේවල් තියෙනවානේ. සහැල්ලු බවක් හිතට දැනෙනවා. ඒකට ආසාවෙන් ඉන්නවා. එතකොට ගිහිල්ලා ඒක විඳින්න පුළුවන්. හොඳ සහැල්ලු ආලෝකමත් එක බාස්වර බ්‍රහ්මතලයක ඉපදෙනවා. ඔය දිගට පවත්වන්න පුළුවන්ද? සිත තියෙන තාක්කල් ඒකට සිතුවිලි එන එක අදහටම වළක්වන්න බෑ. සිතුවිල්ලක් ආපු හැටි ආයේ සමාධිය කැඩිලා බිඳිලා සිතුවිල්ලට ගැලපෙන තැනකට වැටෙනවා. එහෙනම් අපිට මොකද්ද කරන්න පුළුවන්? ඇත්තටම නිවන තියෙන්නේ කොහෙද? දැන් බුදුහාමුදුරුවෝ නිවන කියලා දෙයක් කියනවා. මේක කොහෙද තියෙන්නේ? මේක නෙමෙයි බාහිර ලෝකේ යම් තැනක තියෙන දෙයක් අභ්‍යවකාශයේ තියෙන දෙයක්ද? නිවන තියෙන්නේ කොහෙද? සිතේමයි. මේ බාහිර ලෝකෙ නෙවෙයි. අපි භාවනා කරන්න දුවනවා හැමතැනම එක එක හඳුර ළඟට බණ අහන්න යනවා, පන්සල් යනවා. නේද? ඒ කොහෙ ගියත් නිවන තියෙන්නේ එක තැනකවත් තියනවද? නිවන තියෙන්නේ අපි තුලමයි. අපේ සිතේ. මොන සිතේ කොහොමද නිවන තියෙන්නේ? සිතේ කොහෙද තියෙන්නේ? දැන් හරිම ලේසි. දැන් සිතේම නම් නිවන තියෙන අපිට කොහෙවත් හොයන්න දෙයක් නැහැ. හරිම පාසෙයි. මම ළඟ හැම මොහොතෙම නිවන තියෙනවා. මොහොතක් පාසා නිවන තියෙනවා. අපි ළඟ ටීවී එක නැවතුන වෙලාවට නවතුන වෙලාවට නිවන තියෙනවා. හොඳයි ටිකක් ළඟයි. ටිකක් ළඟයි. හැබැයි එතන නිවන නෙමෙයි. එතන තියෙන බ්‍රහ්ම ලෝකේ. බ්‍රහ්ම ස්වභාවය තියෙනවා. නිවන නෑ ඒ උනාට. නිවන කියන්නේ මොකක්ද? සිතවිලි නැතුව ඉන්නවා නම් ඒක බ්‍රහ්ම ස්වභාවය න ะ. ඒක ඉහළම ලෝකයේ ඉහළම තැන තමයි බ්‍රහ්ම ස්වභාවය. ඉහළම තැන. එතනින් එහා නිවන. මේ බ්‍රහ්ම ස්වභාවයේ අඩියක් පැනපු හැටි නිවන. ඇත්තටම බුදුහාමුදුරන්ට මහා ලොකු දෙයක් සොයා ගන්න තිබුණේ නැහැ. අපි මේ කිව්වට. ඇයි ඉවර බ්‍රහ්ම තත්ත්වේ එනකම්ම හොයාගෙන තිබ්බා එනකොට.
බ්‍රහ්ම ලෝකෙත් උපරිම 20 වෙනි බ්‍රහ්ම ලෝකේ දක්වා සොයාගෙන තිබ්බා. එතෙන්ට යන තාක්කල් යන්නේ කොහොමද කියන එක සොයන් තිබ්බා. එතනින් අඩියක් තිබ්බ හැටි නිවන. අඩියයි තියන්න තිබ්බේ. අර ආලාර කාලාම උද්දකරාම පුත්තගාව 8 වෙනි ධානය දක්වා වැඩුවා කියනවනේ. 8 වෙනි ධානය කියන්නේ ඉහළම බ්‍රහ්ම තත්ත්වය. ඒක වඩා තමයි දුෂ්කර ක්‍රියා කරන්න ගියේ. වෙනම පාරක ගියා. ඒතර ඒ දුෂ්කර ක්‍රියාවට යනකොට ඒක අඩියක් තිබ්බන නිවන. ඒ වෙන මාර්ගයක ගියතර වෙන අකුසලයක් විපාක දෙන්නේ බුදුහාමුදුරන්ට බෝධිසත්වයන්ට පවා. ඒ ජෝතිපාලමාන කියලා ඉද්දියා තව බුදු කෙනෙකුට නින්දා කළා. කොහොමද බුදුවරු බුදු වෙනවද කියලා. ඒ නිසා නිවන පෙනි මේ නිවන ළඟටම ඇවිල්ලා ආයෙ හරිලා වෙන පාරක ගියා. ඉහිලවල 10ක් ඉඳලා ආයෙත් අර ඒ කාඩිය තිබ්බ ඉස්සර. මම සිතුවිලි නැතිව ඉන්න කරා බ්‍රහ්ම ස්වභාවය කියන්නේ තව එකයි තියෙන්නේ කියන්නේ ඉස්සරහට. ඒ කාඩියයි හොය තියෙන්නේ. එළියම ගැටීම දෙන්නේ. සිතුවිලි නැති වුණත් සිත තියෙනවා කියලා දැන් අපි දන්නවා නේද? සිතුවිලි නැති වුණත් සිත තියෙනවනේ. ඒ හිතට දැනෙන ගතිය තියෙනවනේ. නිදිමත ගතිය, සතුටු ගතිය දැනෙනවා. සිතුවිලි නෙමෙයි නේවා ඒවත් චෛතසික. චෛතසික තියෙනවා. එහෙනම් සිතුවිලි නැති වුණත් සිත තියෙනවා. නෙවෙයි කියන්නේ මොකක්ද? සිතත් නැතිකම. සිතත් නැතිකම තමයි නෙවෙයි කියන්නේ. දැන් උදාහරණයකට කිව්වොත් මේ වතුර වීදුරුව තියෙනවා නේද? මේ වතුර වීදුරුව තියෙනවා. දැන් මේකේ වතුර පිරලානේ තියෙන වීදුරුවේ. දැන් මේ වතුර වීදුරුව වතුරට හිස් කරනවා. දැන් මේ වතුර ටික ඔක්කොම හිස් වුණා. හිස් වෙනවා කියලා හිතන්න හිස් වුණාම මේ වීදුරුවක් තියනවද නැද්ද? වතුර හිස් වුණා කියලා වීදුරුව නැති වෙන්නේ නැහැ. වීදුරුව තියෙනවා. මේ හිස් වීදුරුවක් තියෙනවා. ඒතර මේ හිස් වෙච්ච වීදුරුව තියෙන තාක්කල් මේක නැවත වතුරෙන් පිරෙන්න හැකියාවක් තියනවද නැද්ද? තියෙනවා. වීදුරුව හිස් කරාට වීදුරුව තියෙන තාක්කල් වතුරෙන් ඕන වෙලාවක පිරෙන්න පුළුවන්. එමුනම් මේ වතුරෙන් පිරෙන එක වළක්වන්න නම් මොකද කරන්න ඕන? වීදුරුව බෙදින්න ඕන. හිස් වීදුරුව හරි අනේ සැපයි කියලා තියන් ඉන්න තාක්කල් ඕක කොයි විදිහ හරි පිරෙනවා. වීදුරුව බෙදින්න ඕන. එමුනම් බ්‍රහ්ම ස්වභාවය කියන්නේ මේ වීදුරුව වතුරෙන් හිස් කළා වගේ. හිස් බව. ශුන්‍යතාව කියලා කියන්නේ සමහර හඳුරපවා සමහර ශුන්‍යතාවය නෙමෙයි කියලා රැවට එකක් තියෙනවා. මහායාන බුද්ධාමී කියන්නේ ශුන්‍යතාවය තමයි නිවන කියලා කියන්නේ. මහායාන බුද්ධාමී. මේ ශුන්‍යතාවය නෙමෙයි හිස් බව නිවන නෙමෙයි. හිස් බව තියෙන තාක්කල් කොයි වෙලේ හරි හිස් බව පිරෙන්න පුළුවන්. හිස් බව පිරෙන්න. උතන හිස් බව හරි තියෙනවා. හිස් බව හරි තියෙනවා. එහෙමනම් නිවන කියන්නේ හිස් බවක් නැති තැන. හිස් බවක් නැහැ. හිස් බව නැති වෙන දා මොකද කරන්නේ? වීදුරුව බෙදින්න ඕන. වීදුරුව තියෙන තාක්කල් වීදුරුව ඇතුලේ හිස් බව තියෙනවා. එහෙමනම් නිවන කියලා කියන්නේ සිත හිස් කරගෙන ඉන්න එක නෙමෙයි. හිස් කරාට පස්සේ තව එක පියවරක් තියෙනවා. ඒ හිස් වෙච්ච හිතත් අතහැරලා දාන්න. හිස් වෙච්ච හිත හරි අපි අල්ලන් ඉන්නවා සැපයි කියලා නිවනක් එතන නෑ. මේ හිත අතරින්නේ කොහොමද? දැන් මගේ හිතනේ මේක මම කියලා කෙනෙක් ඉන්නේ හිත නිසානේ. මම කියන්නේ හිත කියන්නේ මම මේක දෙකක් නෙවෙයි එකක් නේ. මම කොහොමද මම අතරින්නේ? නේද? දැන් කීයද ඇත්තට මේක එක දිගට තියෙන දෙයක් නම් අපිට ඒක අතහරින්න බෑ. එක දිගට තියෙන දෙයක් නම් අතහරින්න බෑ. හැබැයි මේක ඇත්තටම අපිට දැනෙනවා හිත කියන එක දිගට තියනවා කියලා නේද? මම කියන කෙනා එක දිගට ඉන්නවා. මේ දැනෙන දැනීම එක දිගට දැනෙනවා කියලා දැනෙනවානේ. හැබැයි ඇත්තටම එහෙම එක දිගට දැනෙන දෙයක් මෙතන එක දිගට තියෙන හිතක් නෑ. එහෙනම් මොකද තියෙන්නේ? දැන් අපි කන්දක් ගමුකෝ. කන්දක් ගත්තාම මෙතන එක කන්දක්ද තියෙන්නේ? අපි ඇතින් බැලුවම පේන එක කන්දක් වගේ. එක කන්දක්ද තියෙන්නේ? මොනවද තියෙන්නේ? වැලි කැට ගොඩක් නේ. වැලි කැට ගොඩකින් නේද හැදලා තියෙන්නේ. වැලි කැට
ගොඩකින්. එතකොට වැලි කැට ගොඩකින් හැදලා තියෙනවනේ. ඒ වැලි කැට වෙන් කරපු හැටි කන්දත් වෙන් වෙනවා. හැබැයි තනි දෙයකින් හැදලා තිබුණා. එක දෙයක් තිබ්බනකො වෙන් කරන්න පුළුවන්ද? එක දෙයක් තිබ්බනම් වෙන් කරන්න බෑ. මේ හැම දෙයක්ම වෙන් කරන්න පුළුවන්. හේතුව ඇයි මේ හැම දෙයක්ම එක දෙයකින් හැදිච්ච දේවල් නෙවෙයි මොනවයි හැදිච්ච ඒවාද? ආපෝ තේජෝ වායෝ පඨවි කියන හතර මහා ධාතු. එහෙම නැත්නම් පරමාණු කියමුකෝ. පරමාණු වලින් හැදලා තියෙන දෙයක් ආය පරමාණු වලින් වෙන් කරන්න පුළුවන්. කුඩා කොටස් වලින් හැදිච්ච දෙයක් ආය වෙන් කරන්න පුළුවන් ඒ කුඩා කොටස් වලින්. මම හිත කියන දෙයක් මොකද්ද? එක දෙයක් නැහැ. එක සිතක් නැහැ. සිත් ගොඩක් තියෙනවා. මොහොතක් පාසා ඇති වෙමින් නැති වෙමින් යන සිත් ගොඩක්. මේ ක්ෂණයක් මෙහෙම කරනකොට මෙහෙම ක්ෂණයක් කරනකොට බුදුහාඳුරෝ කියනවා සිත් 12 කෝටි ලක්ෂ වාරයක් සිත් හටගෙන නැති වෙලා ඉවරයි කියලා. 12 කෝටි ලක්ෂ වාරයක් සිත හටගෙන නැති වෙලා ඉවරයි. එහෙනම් මම කියන කෙනා හටගෙන නැති වෙලා ඉවරයි. ඉපදිලා මැරිලා ඉවරයි. 12 කෝටි ලක්ෂ වාරයක් ඉපදිලා මැරිලා ඉවරයි. හටගෙන නැති වෙලා අපි හිතනවා මේ දිගට ඉන්නවා කියලා. දැන් මෙතන වාඩි වෙච්ච කෙනා දැන් නැහැ. එයා මැරිලා. 12 කෝටි වාරයක් අලුත් වෙන කෙනෙක් ඉපදිලා දැන් ඔය වෙන කවුදෝ කෙනෙක් උතන ඉන්නේ. ශරීරයේ තිබ්බට ඇතුලේ ඉන්න කෙනා නෑ එයා වෙනයි. එහෙමනම් අපි මැරෙනවා මොහොතක් පාසා තත්පරයක් පාසා මැරෙනවා. සිත නැති වෙනවා. අපි දකින්නේ නෑ. එහෙනම් අපිට අමුතුවෙන් අතහැරෙන්න දෙයක් තියනවද? අමුතුවෙන් අතහැරෙන්න දෙයක් නෑ. තත්පරයට 12 කෝටි ලක්ෂ වාරයක් මේ හිත අතහැරිලා ඉවරයි. සිත නැති වෙලා ඉවරයි. එහෙනම් නිවන කියන්නේ මොකක්ද එතකොට? මේ සිතේ තියෙන නැතිවීම. සිතේ නැතිවීමයි නිවන කියලා කියන්නේ. මේ වීදුර බින්දින්න ඕනේ ඒක 12 කෝටි ලක්ෂ වාරයක් වීදුර බින්දෙනවා. අපිට පේන්නේ නැහැ වේගෙ වැඩි හින්දා. තමයි ලයිට් එකක් එහෙම දැම්මම ලයිට් එක දිගටපත් වෙලා තියෙනවද? තියෙනවද? එහෙනම් ඒක ඇත්තටම බගත්තොත් නිවි පත් වෙනවා. හැබැයි අපිට පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? වේගය වැඩි නිසා. අන්න එහෙමනම් මේ හිතත් මෙරි මෙරි ඉපදෙන වේගය වැඩි නිසා අපට ඒක දැනෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. වේගය වැඩි වෙනකොට මොන දෙයක් දැන් මේකේ වේගය වැඩි හින්දා මේ පෙති වෙන් වෙලා පේනවද නැහැ? එකම රවුමක් වගේ පේන්නේ. වේගය වැඩි වුණාම පේන්නේ නැහැ. අපිට මේක පේන්නේ නැහැ සිතේ නැතිවීම. හැබැයි ඒක දකින්න පුළුවන්. පේන්නේ නැති උනාට දකින්න පුළුවන්. පේන්නේ නැති වෙන්න එක හේතුවක් තමයි වේගය වැඩි. අනිත් හේතුව තමයි මොකද්ද? අපි මේ සිතේ නැතිවීම බලන්නේ නැහැ. නැතිවීම දිහා බලන්නේ නැහැ. සිතේ ඇතිවීම දිහාම අපි බලන්නේ. අපේ හිතට මොනවා හරි දැනෙන්නේ සිත ඇති වෙච්ච වෙලාවටද නැති වෙච්ච වෙලාවටද? සිත ඇති වෙලා තියෙන කට දැනෙන්නේ. එහෙනම් අපි ආස කරන්නේ හිතේ දැනීමට නේද? හිතට මොනවා හරි දැනෙනවා නම් ඔකට ආසයි. එහෙනම් අපි හැමදෙස්සෙම බලන්නේ මට මොනවද දැනුනේ? මට මොනවද දැනුනේ? මට මොනවද දැනුනේ කියමයි හොයන්නේ. ඔය ඕක විඳින්නයි ආස කරන්නේ. නැතිවීම බලනවාද අපි? මට දැනෙච්ච දේ දැන් නැහැ කියලා හිතනවාද? හිතුවත් ඒකට කැමතිද? නැති වෙනවට කැමතිත් නැහැ. එමනම් අපිට පේන්නේ අපි සොයන දේ අපි කැමති දේ. නේද? අපි කැමති දේ තමයි අපට පේන්නේ. අපි හෙව්වේ නැත්තම් අපට හම්බ වෙනවද? මේ ඉඩමේ කූඹි ගොන තරම් ඉන්නවා. අපි කූඹියේ හොයන්න ඕනේ කියලා හෙව්වේ නැත්තම් පේනේද? එහා ඉස්සරහින් ගියත් සමහරකට පේන්නේ නෑ අපට උමනාවක් නැත්තම් දකින්න. එහෙමනම් අපි හිතට දැනෙන දැනීමයි සොය ඉන්නේ හැමදාම. දැනෙන්නේ මොනවද කිකි හොය බල ඉන්නවා මිස නොදැනෙන්නේ මොකද්ද? මේ දැනීම නැති වෙනවා කියලා හිතන්නේ නෑ. නොදැනී ඉන්නවා නම් කැමති නෑ. මුකුත් නොදැනී ඉන්නවට කැමතිද? කැමති නෑ. එහෙනම් හිතා ගන්න නිවනට කැමති නෑ කියලා. මුකුත් නොදැනී ඉන්නවට අකමැති නම් එයා අකමැති නිවනට. මොනවා හරි නැති වෙනවට අකමැති නම් එයා අකමැති වෙන්නේ නිවනට. නැතිවීම නිවන කියන්නේ නේද? එහෙනම් සිතේ නැතිවීම දකින්න නම් මොකද කරන්න ඕනේ? අපි ඉස්සෙල්ලා ඔය නැතිවීමට කැමති වෙන්න ඕනේ. නැතිවීම අකමැති තාක්කල් කවදාවත් අපිට ඒක පේන්නේ නැහැ. හිතට දැනෙන දේවල් නෙමෙයි.
හොයන්න ඕනේ. සිතේ නැතිවීම හොයන්න ඕනේ. දැනෙන දේවල් හේව කියලා කවදාවත් නැතිවීම අපිට දකින්න බෑ. දැනෙන දේමයි දකින්න. එහෙමනම් නැතිවීම සොයන්න නම් ඉස්සෙල්ලා නැතිවීමට කැමති වෙන්න ඕනේ. දැනෙන දැනීම් වලට අකමැති වෙන්න ඕනේ. අපිට හිතට දැනෙන දේවල් වලට අකමැති වෙන්න ඕනේ. ඒ අකමැත්තෙන් මේක නැති වෙන බව දැනගෙන ඒ දිහා බලනකොට අපිට කොයි වෙලේ හරි සිතේ නැතිවීම අහු වෙනවා. අන්න එතකොට කියනවා මෙයා නිවන දැක්කා. ඒ කියන්නේ සෝතාපන්න ඵලයටපත් වුණා. මුල්ම වතාවට මේ නැතිවීම දැකපු කෙනා සෝවාන් ඵලයටපත් වුණා කියලා. එච්චරයි. නැතිවීම දැකපු කෙනා ඊට පස්සේ එයා දන්නවා මම කියන කෙනා මොහොතක් පාසා මැරෙනවා. තමන්ගේම නැතිවීම දකිනවා. අපි හීනෙන්වත් අපේ නැතිවීම අපි දකිනවද? හීනෙන්වත් අපට දැනෙන දැනීම් නතර වෙන්නේ නැහැ. එක දිගට මේ දැනීම් දැනෙනවා. හැබැයි නිවන දකින්න කෙනා මොහොතකට මේ සියලු දැනීම් නැතිව යනවා. මම එක දිගට ඉන්න බව තමයි හැමෝටම දැනෙන්නේ. එක මොහොතක්වත් මම ඉන්නේ නැති බවක් දැනෙන්නේ නැහැ. හීනෙන් පවා ඉන්න බව දැනෙනවා. හැබැයි නිවන කියන තැනදී මොහොතක් තමන් නැතුව හිටිය බවක් දැනෙනවා. තමන් නැති වුණ බව දැනෙනවා. හැබැයි නැති වෙලාවේ හටගත්තට පස්සේ සිත නැති වෙලා හටගත්තට පස්සේ තමයි දැනෙන්නේ. හටගත්ත සිතට දැනෙනවා මම කලින් මොහොතේ හිටියේ නැහැ. අන්න එතකොට තමන් නැති වෙනවට මැරෙනවට තියෙන බය නැති වෙනවා. තමන් නැති වෙනවට හැමෝම බයයි. ඒ බය නැති වෙනවා. නැතිවීමට කැමති වෙනවා. ඒක අපි හිතන විදිහේ භයංකාර දෙයක් නෙවෙයි. දුක්බර දෙයක් නෙවෙයි. හරිම සැපදායක දෙයක් කියලා අපිට දැනෙනවා. එතකොට අපි නිවනට හෙවත් නැතිවීමට කැමති වෙනවා. අනේ නිසා තමයි සෝවාන් වෙච්ච කෙනා ආයේ කවදාවත් සතර අපාය යන්නේ නැහැ කියනවා. ආයේ ආත්ම 7යි මේ ලෝකේ ඉන්නේ කියලා කියනවා. ඇයි? අන්ධකාරේ ඉන්න කෙනාට එකපාරට ඈතින් චූටි ආලෝකයක් පේනවා. පෙනිච්ච හැටි අතරමං වෙනවද ආයේ? නේද ආලෝකේ දිහා බලාගෙන යට ගිහ හැකි නේද? ආයේ මොන බයක් ඇති වුණත් එයාට තියෙන්නේ ආලෝකයේ දිහා බලන එක. බය නැති වෙනවා. එමනම් මේ පු탁ජන සත්‍ය අන්ධකාරේ ඉන්න කෙනාට එක මොහොතක් සිටේ නැතිවීම දැක්කම අර මොහොතකට පොඩි ආලෝකයක් දැක්කා වගේ. ආයේ යා මං මුලා වෙන්නේ නැහැ. ඒ වගේමයි ඕන දුකකදී බයකදී එයා අරක දිහා තමයි බලන්නේ. අන්න ඒකයි නිවන කියන එක ඒ ලොකු පිහිටක් කියලා කියන්නේ. අපි පුංචි කාලේ බයක් දැනුනහම මොකද කරන්නේ? කාලඟට දුවන්නේ. අම්මා ළඟට. ඇයි ඒ? අයියා මගට දුවන්නේ. අම්මව විශ්වාසයි. අම්මා වෙනස් වෙන්නේ නැහැ කියලා දන්නවා විශ්වාසයි. දැන් ලොකු වෙනකොට තමන් ආදරය කරන කෙනා ගාවට දුවනවා. ප්‍රේමතා පෙන්වතිය ගාවට. ඊට පස්සේ සැමියා බිරිඳ ගාවට දුවනවා. ඇයි? විශ්වාසයක් තියෙනවා ඒ සහ වෙනස් වෙන්නේ නැහැ කියලා හිතනවා. හැබැයි ඒක ඇත්තද? විශ්වාස කරන්න එයාලවත් බෑ. එයාලත් වෙනස් වෙනවා. ඒ කාම ලෝකයේ ඔය. උන්ට ධානයක් තියෙන කෙනා භාවනා කරලා සමාධිය ඇති කරගත්ත කෙනා මොන ප්‍රශ්නයක් වුණත් එයාට මතක් වෙන සමාධිය. සමාධියට තමයි දුවන්නේ. බයක් ඇති වෙච්ච හැටි ධානයට දුවනවා. ධානලාභීන් කියලා ඉන්නවා. ධානයට දුවනවා. නිවන තියෙන කෙනා මොන ප්‍රශ්නය ආවත් නිවනට දුවන්නේ. ඒක තමයි යාට විශ්වාසය. ලෝකයේ සියලු දේ වෙනස් වුණාට නැතිවීම වෙනස් වෙනවද? නැතිවීම කියන එක වෙනස් වෙනවද? අනිත් හැමදේම වෙනස් වෙන්නේ නැතිවීම නිසානේ. නේ? අනිත් හැමදේම වෙනස් වෙන්නේ ඒ තිබිච්ච කලින් තිබෙච්ච ස්වරූපේ වෙනස් වෙච්ච නිසා. තමයි ඒක නැති වෙන්නේ. නැතිවීම කියන එක වෙනස් වෙනවද? නැතිවීම එකයි හැමතැනම. මෙතන වීදුරුවක් නැත්තම් මෙතන වීදුරුව නැහැ, මෙතන පාත්‍රය නැහැ. තියෙන තාක්කල් මේ දෙක වෙනස් නේ. නැත්තම් මෙතන වෙනසක් තියනවද? නැත්තම් ඒ නැති බව එකයිනේ. එහෙමනම් නැතිවීම කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි විශ්වයේ නොවෙනස් වෙන එකම දේ නිවන. එහෙනම් නිවන තියෙන කෙනා එකට දුවනවා. ඒක විතර යනවා. නම් කිසිම බයක් සැකක් දැනෙන්නේ නැහැ. ඒකයි අර සෝවාන් ඵලලාභිය ආයේ ආත්ම හතක් ඇතුළත මග පිරිනිවන් පානවා කියලා කියන්නේ. ඒ වගේමයි සෝතපන් ඵලපත් වෙච්ච කෙනා මොන දුකක් දැනුණත් හිත යාගේ ඒ දුක හෝ බය හෝ කෝපය අන්තිමටම යන්නේ නැහැ.
දරන්න බැරි මට්ටමට යන්නේ නැහැ. කෙලින්ම නිවනට ගිහින් තමයි නතර වෙන්නේ. සිතේ නැතිවීම සිත නැති වෙලා තමයි නතර වෙන්නේ. සිත නැති වෙලා නතර වෙනවා. නේද? ඒක තමයි ලොකුම රක්ෂණය. එමුනා නිවන තියෙන්නේ කොහෙද? අපේ සිතේමයි. තත්පරයකට 12 කෝටි ලක්ෂ වාරයක් අපි නිවන් දකිනවා. අපි දන්නේ නෑ. 12 කෝටි ලක්ෂ වාරයක් අපි නිවන් දකිනවා තත්පරයට. අපි දන්නේ නෑ. එකම දේ අපිට මේක දැනගන්න එක විතරයි කරන්න තියෙන්නේ. අමුතුවෙන් සොයන්න දෙයක් තියනවද? අපි ළඟමයි තියෙන්නේ. ඒක දකින්න විතරයි තියෙන්නේ. කිසිම දෙයක් කරන්න නෑ. නොකර ඉඳීමක් තියෙන්නේ. කිසිම දෙයක් නොකර ඉන්නකොට ඔක හිතේ ප්‍රකෘති ස්වභාවය. මොකොත් නොකර ඉන්නකොට අපිට ඒක පේන්න පටන් ගන්නවා. එච්චරයි. නිවන තියෙන්නම නොකර ඉඳීමක්. සියලු සිත කය වචන යන තුන් දොරින් කරන සියලු ක්‍රියා නතර කිරීමක්, නොකර ඉඳීමක් තියෙනවා. එහෙමනම් ඒ සියලු ක්‍රියාවන් නතර කරලා මේ සිතේ ප්‍රකෘති ස්වභාවය මොහොතක් පාසා සිතේ සිදුවෙන නැතිවීම දකිත්වා මේ නිවන තියෙන තැන අවබෝධ කරගෙන ඒ නිවන අවබෝධ කරගනිත්වා සිතේ නැතිවීම දකිත්වා කියලා අපි ඒ සියලු මළගිය ඥාතීන්ට ඒ උතුම් නිවන සාක්ෂාත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් මේ ආදරණීය පියාණන් දොන් චන්ද්‍රපාල මහානාම රාජපක්ෂ මහතා, ඒ වගේම දොන් මතෙස් මහානාම රාජපක්ෂ, සේනාධීරපතිලගේ දොන් එමලින් රාජපක්ෂ, සේනාධීරපතිලගේ ඇල්බර්ට්, සේනාධීරපතිලගේ පේදිරිස්, කිරියල්ල ගුරුනාසලාගේ ඉසබෙලා සිල්වා යන මේ සියලුම සත්වයන් තමා තුලම තිබෙන්නා වූ මොහොතක් පාසා ක්ෂණයක් පාසා තිබෙන්නා වූ ඒ නිවන හෙලා සිතෙහි නැතිවීම ක්ෂණයකට හෝ දකිත්වා